අද වෙද්දී නැවත වතාවක් මේ පාස්කු ඉරදින ප්‍රහාරය සම්බන්ධයෙන් බොහෝ තැන්වල විවිධ පාර්ශවයන් විවිධ අදහස් විවිධ මත ප්‍රකාශ කරන්න පටන් අරන් තිනවා. අපි පහුගිය මාස 6 පුරාවටම වින්දිත පාර්ශවයන් විදියටත් විශේෂයෙන්ම කතෝලික සභාව විදියටත් අපි අපේ නායකත්වයෙන් ඉල්ලා සිටි හැම වෙලාවෙම අපිට ජාත්‍යන්තර ස්වාධීන පරීක්ෂණයක් මේ වෙනුවෙන් ලබා දෙන්න කියලා. මොකද අපි එහෙම ස්වාධීන යාන්ත්‍රණයක් මේ රට ඇතුළේ අවාසනාවකටව කනගාටුවෙන් අපි ප්‍රකාශ කරනවා අපි දැක්කේ නැහැ. ඉතින් මේ වෙද්දී කියන්න සතුටුයි විශේෂයෙන්ම අපේ කාදිනල් හිම්පාණන් ප්‍රධාන කතෝලික සභාවත් ස්වාධීන කණ්ඩායම් කිහිපයකුත් මේ ඉල්ලීමට හුම්කම් දීලා මේ වින්දිත වෙනුවෙන් පෙනී ඉන්න ජාත්‍යන්තරයේ සහාය පතලා තිනවා. ඉතින් එහෙම මොහොතක අපෙන් ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි 2019 අප්‍රේල් 21 වෙනිදා ඇයි කතෝලික දේවස්ථාන වලට මේ ප්‍රහාරය එල්ලුනේ කියලා. ඇයි කිතුණුවන්ව ප්‍රධාන වශයෙන් මේක ඉලක්කය වුණේ කියලා. අපිටත් හදවතේ සෑහෙන්න තිබිච්ච ප්‍රශ්නයක් මේක. ගොඩක් දෙනෙක් අපේ හැමතැනින්ම අහන අද වෙනකම් මම දැක්කේ නැහැ කිසිම තැනක මේකට හරියාකාර උත්තරයක් හම්බ වෙනවා. ඉතින් අපි කණ්ඩායමක් විදිහට ඔයාලා දන්නවා මේ වෙද්දී අපි ගොඩක් මේ කෙලිපිට කතා කරනවා. අපි මේ ප්‍රහාරය වෙලා වෙච්ච මොහොතේ ඉඳලා අපි දැවැන්ත කණ්ඩායමක් විදියට සෑම යාන්ත්‍රණයක් තුළම වැඩ කරලා මේ වෙද්දී මේ සිද්ධිදාමයේ සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් පුළුල් විග්‍රහයක් ලබාගෙන තියෙනවා. මම ඒ සිද්ධිය කියන්න මත්තෙන් මම ඔයාලට උපුටා දක්වන්නම්. පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව අපි දන්නවා මලල්ගොඩ කොමිසම මුලින්ම පත් කරනවා හිටපු ජනාධිපතිතුමා. ඒකෙන් පස්සේ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කරනවා මේක සම්බන්ධයෙන් විමර්ශනය කරන්න. ඒකේ තුන්වෙනි පිටුවේ මෙන්න මෙහෙම තියෙනවා. කිහිප දෙනෙක් පමණක් දන්නා බුද්ධි තොරතුරු අදාළ පාර්ශවයන් සමග හුවමාරු කර නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධ්‍යංශවල තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු විශේෂකාරක සභාව බරපතල කරුණු සොයා ගැනීම සිදු කර තිබේ. යම් කිසි වෙනත් අරමුණු සහිත පුද්ගලයන් විසින් වසර අගභාගයේදී එළඹීමට නියමිත ජනාධිපතිවරණයේ ඉලක්ක කරමින් රට තුළ බියක් සහ අවිනිශ්චිතතාවයක් සහ කැළඹිලි ඇති කිරීම අරමුණු කරගෙන ලැබුණු බුද්ධි තොරතුරු මත කටයුතු නොකළේද යන්න සොයා බැලීමට වැඩිදුර පරීක්ෂණ සිදු කළ යුතුයයිද කාරක සභාව නිරීක්ෂණය කරයි. මෙවන් තත්ත්වයක් එවැනි ත්‍රස්ත ක්‍රියා පාලනය කිරීමට පාලනයේ වෙනසක් ඉල්ලා සිටින තත්ත්වයකට මඟ පාදනු ඇත. සහ සිද්ධිමය වශයෙන් හෝ එසේ නොවි ආරක්ෂක තත්ත්වය සහ බිය මුදා හැරීම ජනාධිපතිවරණයට මාස කිහිපයකට පෙර සිදුවනු ඇත. මේද ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ හමුදා බුද්ධ්‍යංශයේ නායකත්වය 2019 වෙනස් වීම යන සන්දර්භය තුල සිදුව ඇති බව පාර්ලිමේන්තු විශේෂකාරක සභාවේ අවධානයට ලක් කර තිබේ. මේවා ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, මැතිවරණ ක්‍රියාවලිය සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතාමත් බරපතල නිරීක්ෂණ වන අතර ඒවා කෙරෙහි ඉක්මන් අවධානය යොමු විය යුතුය. මේ කියන්නේ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව වාර්තාවේ 3 වෙනි පිටුවේ. ඒක පැහැදිලිව මේක මොකක්ද කියන්නේ? 2019 පැවැත්වෙච්ච නොවැම්බර් මාසේ පැවැත්වෙච්ච ජනාධිපතිවරණය ඉලක්ක කරගෙනද මේ ප්‍රහාරය එල්ලුනේ කියන එක දැඩි ලෙස අවධානයට යොමු කළ යුතුයි කියන එක සම්බන්ධ නිරීක්ෂණ පරීක්ෂණ කළ යුතුයි කියන එකයි මේක කියන්නේ. අපි අහන්න කැමති රජයන් දෙකක් තිබුණා. යහපාලන රජය බොම ප්‍රහාරය වෙලා මාස ගාණක් තිබුණා. දැන් මේ රජය පත් වෙලා අවුරුදු දෙකක් එන්න වෙනවා. මේ දක්වා මේ සම්බන්ධයෙන් කිසිම විමර්ශනයක් සිදු කරාද කියන ප්‍රශ්නාර්ථ අපි හැමෝටම තියෙනවා. අපි මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් විමර්ශනය නොකරන්නේ නම් මොකද අපි වින්දිතෝ විතර අපිට ප්‍රශ්න තියෙනවා. කාට හරි උමනාවක් තිබුණාද ජනාධිපතිවරණ ඉලක්ක කරගෙන Tamanගේ බලය තහවුරු කරගන්න මේ ආකාරයෙන් ම්ලේච්ඡ ප්‍රහාරයන් එල්ල කරන්න කියලා. අපි දීර්ඝ වශයෙන් මේ සම්බන්ධයෙන් විමර්ශනය කර අපි කරුණු හොයාගෙන ගියා. අපි ලංකාවේ දේශපාලන යාන්ත්‍රණය ගැන පමණක් නොවේ ලෝකේ බොහෝ රටවල් වල දේශපාලන ක්‍රියාවලීන් ගැන අපි අධ්‍යයනය කරා. ඔවුන්ගේ ප්‍රොපගැන්ඩා ගැන, ඔවුන්ගේ ස්ට්‍රැටජිස් ගැන, ඔවුන්ගේ කැම්පේන් ගැන මේ බොහෝ රටවල් වල අපි අධ්‍යයනය කරා. අපි අපේ කණ්ඩායමට මේ දේශපාලන කැම්පේන් සංවිධානය කරන මෙහෙවන ඒ ස්ට්‍රැටජිස්ලා අපි සම්බන්ධ කරගත්තා. ඔවුන්ගෙන් අපි ගොඩක් කරුණු එකතු කරගත්තා. අපි දන්නවා මම යන්නම් ඉන්දියාවට. ඉන්දියාවේ 2018 පෙබරවාරි 14 වෙනිදා වැලන්ටයින් දවසේ අපි දන්නවා ඉන්දු කාශ්මීර නිම්නයේ දීර්ඝ කාලයක් තිස්සේ ගැටුම් පවතිනවා. විශේෂයෙන්ම අන්තවාදී ගැටුම් මුස්ලිම් සහ හින්දු මේ ආකාරයෙන් මේ ජාතිවාදී අන්තවාදී ගැටුම් අවුරුදු ගාණක් තිස්සේ ඉන්දු කාශ්මීර නිම්නයේ පැවතගෙන එනවා. මෙහෙම තීද්දී 2018 පෙබරවාරි 14 වෙනිදා අපි දන්නා පුල්වාමා ප්‍රදේශයේදී
ආරක්ෂක අංශ ඉලක්ක කරගෙන ජයිෂී මොහොමඩ් කියන ඒ ප්‍රාදේශීය ත්‍රස්ත කණ්ඩායම බෝම්බ ප්‍රහාරයක් එල්ල කරලා හමුදාවේ නිලධාරීන් 40 දෙනෙක් ඝාතනය කරනවා. මේක වෙන්නේ විශේෂම සිද්ධියක් වෙනවා මේ කාලේ ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණයේ කටේ තියාගෙන තමයි මේ සිද්ධිය වෙන්නේ. මේ සිද්ධිය වුණාට පස්සේ BBC පුවත් සේවයේ විනීත් කරේ කියන මේ මාධ්‍යවේදිනිය මෙන්න මෙහෙම පුවතක් BBC පුවත් ජාලේ යොමු කරනවා. ඒක BBC සිංහල සේවය 2019 පෙබරවාරි 28 වෙනිදා පළ කරලා තිනවා. මම මේක උපුටා දක්වන්නම්. පුල්වාමා ප්‍රහාරයෙන් පසු ඉන්දියාව පුරා කෝපය පැතිර ගියා. ජනයා ඉටිපන්දම් දැල්ලා පාගමනේ යෙදුනා. එකට එක කරන මෙන් ඉල්ලා සිටියා. යනුවෙන් විනීත් කරේ පැවසීය. පසුගිය සති කිහිපය තුළ මාධ්‍යයේ හැසිරීම සහ දේශපාලන වේදිකාව ජාතිකවාදී ස්වරූපයක් ගත් අතර ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබියදී ත්‍රස්ත ක්‍රියා ඉදිරියේ Taman දුර්වල බවට පෙන්වීමට කිසිදු ඉන්දියා ආණ්ඩුවකට අවශ්‍ය නොවන බවත් වැඩිදුරටත් සඳහන් කරයි. සාම්ප්‍රදායික මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුල වියරු සහගත ස්වභාවයක් දක්නට ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි. සමාජ ජාල ඔස්සේ ව්‍යාජ පුවත් විශාල වශයෙන් හුවමාරු වන අතර ඇතැම් අවස්ථාවල රූපවාහිනී සේවා විසින්ද මෙවැනි පුවත් උපුටා ගනු ලැබ ඇති බවට ඔහු සඳහන් කළේය. විනීත් කරේ BBC සේවය 2019 පෙබරවාරි 28. ඔයාලට මේ ප්‍රවෘත්තිය අහුවට පස්සේ මොකද්ද මතක් වෙන්නේ? පොඩ්ඩක් මතක් කරලා බලන්න 2019 අප්‍රේල් 21 වෙනිදා බෝම්බ ප්‍රහාරය එල්ල වුණාට පස්සේ ලංකාවේ හැසිරීම කොයි වගේද කියලා. මට මේක ඇහුවට පස්සේ ලංකාවමයි පේන්න තිබුණේ. අපි දන්නවා 2019 අප්‍රේල් මාසේ 10 වෙනිදා ලංකාවේ බෝම්බ ප්‍රහාරයට ආසන්න තියදී අප්‍රේල් මාසේ 10 වෙනිදා ඉන්දියාවේ මහා මැතිවරණයත් ආරම්භ වුණා. මාසයක් පුරා මේ මහා මැතිවරණය යනවා. උත්තර ප්‍රදේශවල මැතිවරණ ප්‍රතිඵල ගත්තට පස්සේ මේක ඇනලයිස් කරලා බැලුවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. නරේන්ද්‍ර මෝදිගේ ඒ ප්‍රධාන කරගත් ඒ දේශපාලන කඳවුර Tamanගේ මාධ්‍ය භාවිතාව මේ පුල්වාමා ප්‍රහාරය ඉලක්ක කරගෙන කොච්චර භාවිතා කරාද කියන එක. ඒකත් එක්ක ඉන්දියාවේ Hindu ඡන්ද පදනමට කොච්චර බලපෑමක් එල්ල වුණාද කියන එක. අපි දන්නවා ලංකාවේ මේ පාස්කුරු දින බෝම්බ ප්‍රහාරය පිටිපස්සෙත් බොහෝ අවස්ථාවල ඉන්දියාවේ නම කියවෙනවා. අපි දන්නවා අප්‍රේල් මාසේ 4 වෙනිදා මුලින්ම රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධනට තොරතුරු ලැබෙන්නේ ඉන්දියාවෙන්. අප්‍රේල් මාසේ 8 වෙනිදා ඉන්දියාවේ ආරක්ෂක ලේකම් සංජය මිත්‍ර ඒ තොරතුරු ලැබිලා තියෙද්දි සංජය මිත්‍ර ලංකාවේ සංචාරය කරනවා. මේ ආකාරයේ බරපතල කාරණා ගොඩක් අද වෙදි දන්නවා ඉන්දියාවත් එක්ක ලොකු සම්බන්ධතා ගොඩක් වර්තමාන ආණ්ඩුවෙත් අපිට පේන්න තියෙනවා. හමුදාපති වෙනවා, ආරක්ෂක ලේකම් වෙනවා. ඒ වගේ බොහෝ කාරණා ඉන්දියාව ගැන වර්තමානයේත් කියවෙන්න ගන්නවා. මං එන්නම් 2019 මැතිවරණ ප්‍රතිඵල ගැන කතා කරන්න ඉස්සෙල්ලා මේ 2019 පාස්කුරිදා බෝම්බ ප්‍රහාරය එල්ල වෙන්න තියෙද්දි ලංකාවේ දේශපාලන වේදිකාව දේශපාලන යාන්ත්‍රණය කොයි තැනකද තිබුණේ කියලා. ගරු ස්වාමින් වහන්සේ අපි දැක්කා වර්තමාන ආණ්ඩුවේ සමහර മന്ത്രിවරු මේ වෙද්දි ප්‍රකාශ කරනවා අපි බලයට ආවේ පාස්කුරිදා බෝම්බ ප්‍රහාරය නිසා නෙමෙයි. කවුද එහෙම කියන්නේ? එහෙම කියලා වර්තමාන ආණ්ඩුවේ മന്ത്രിවරු අද මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා ප්‍රශ්න කරනවා. අපි 2018 දීච්ච පළාත් පාලන මැතිවරණයෙන් බහුතර ජයග්‍රහණයක් කරන් තිබුණේ. එහෙම වෙද්දී අපිට මේ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් අමුතුවෙන් වාසි ගන්න අවශ්‍ය නැහැ කියලා වර්තමාන රජ්‍ය වර්තමාන ආණ්ඩුවේ മന്ത്രിවරු මේ වෙද්දී මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා කියනවා. මම ඔබට මතක් කරන්නම් 2018 ඔක්තෝබර් 26 වෙනිදා ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට අපි දන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමුවේ උල්ලංඝනය කරලා ආණ්ඩුවක් පිහිටවනවා. දින 52 ආණ්ඩුව. දෙසැම්බර් 16 වෙනිදා වෙනකම්. අපි දන්නවා දෙසැම්බර් 16 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ඇවිල්ලා මේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කරලා නැවත වතාවක් හිටපු අග්‍රාමාත්‍යවරයාම අග්‍රාමාත්‍ය ධූරයේ පිහිටවලා මහින්ද රාජපක්ෂ අගමැතිතුමාව සහ ඒ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ තීන්දුව ප්‍රතික්ෂේප කරලා ඒ තීන්දුව දුන්නාට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණට යන්නේන මං උන් හිටි තැන් අහිමි වුණා. ඒක තමයි දේශපාලන යථාර්ථය. ඔවුන්ට එළියට බහින්න මාතෘකාවක් නැතුව ගියා. ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙන්න ගත්තා. අපි දන්නවා ලංකාව දේශපාලනයේ ගත්තට පස්සේ ඡන්ද පදනම් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒකේ ප්‍රධාන දෙයක් තමයි අපි දන්නවා පාවෙන ඡන්ද කියන්නේ. ලංකාවේ පාවෙන ඡන්ද පදනමක් තියෙනවා. සම්ප්‍රදායික ඡන්ද පදනමක් තියෙනවා. අපි කියනවා කැපුවත් කොළ කැපුවත් නිල් කැපුවත් රතු කියන සම්ප්‍රදායික ඡන්ද පදනමක් තියෙනවා. ඒ වගේම තමයි
කුල විදියට ඡන්ද පදනමක් තියෙනවා. ආගම් විදියට ඡන්ද පදනමක් තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා උතුරු නැගෙනහිරට ගියොත් විශේෂයෙන්ම කුල කේන්ද්‍ර කරගෙන තමයි ඔවුන්ගේ දේශපාලන යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ. දකුණෙත් අද වෙද්දි පේනවා ඔය මාතර හක්මන ඒ වගේ පැතිවලට ගියාට පස්සේ ගොඩක් කුල ක්‍රමයේ කේන්ද්‍ර කරගෙන ඡන්ද පදනම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි ආගමික ක්‍රිස්තියානි, ඉස්ලාම්, කිතුණු, බෞද්ධ කියලා ලංකාවේ ඡන්ද පදනම ක්‍රියාත්මක වෙනවා. මෙහෙම තියෙද්දී ලංකාවේ මේ දේශපාලන ස්ට්‍රැටජිස්ලා, පොලිටිකල් ස්ට්‍රැටජිස්ලා මේ කැම්පේන් කරන අය ලංකාවේ තියෙනවා ග්‍රාම සේවා වසම් 14022ක්, මැතිවරණ දිස්ත්‍රික්ක 22ක්, මැතිවරණ කොට්ටාස 160ක්. මේ සියලුම දේ කේන්ද්‍ර කරගනිමින් මේ පොලිටිකල් ස්ට්‍රැටජිස්ලා අවුරුද්දක් දෙකක් තිස්සේ ඔවුන්ගේ ඡන්ද පදනම ටාගට් කරලා ඔවුන් මේ කැම්පේන් ඒම් කරනවා. කොහොමද අඳින්න ඕන? යන්න ඕන වාහනේ මොකද්ද? අඳින්න ඕන ෂර්ට් එකේ පාට මොකද්ද? කොණ්ඩේ පීරන්න ඕන කොහොමද? මේ හැම දෙය ගැනම ඔවුන් කැම්පේන් මේ ස්ට්‍රැටජිස්ලා ප්ලෑන් කරනවා. ඔවුන් ගේන්න ඕන සටන් පාටේ මොකද්ද? ඒ හැම දෙයක් ගැනම ඔවුන් අවුරුද්දක් එකමාරක් තිස්සේ ප්ලෑන් කරනවා. මම හිතනවා මේ පාර්ලිමේන්තු කොමිෂන් සභාව වාර්තාවේ මේ කියන දේ මේ දේවල් එක්ක සංසන්දනය කරලා බලන්න ඕන. අපි දැක්ක 2018 පෙබරවාරි මාසෙදී අම්පාරේ එකපාරට මුස්ලිම් විරෝධයක් එනවා. මේ වෙද්දී ඒක කරේ වර්තමාන මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර කියලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම ප්‍රසිද්ධිය කියලා තියෙනවා. එතනින් තමයි මේ මුස්ලිම් විරෝධය පටන් ගන්නෙ. අපි හිතනවා ඒ වගේ තැන් වලින් තමයි එක්තරා දේශපාලන කඳවුරක් Tamanගේ දේශපාලන අයිඩියොලොජි එක මේ භූමියේ පැල කරන්න පටන් ගත්තේ කියලා. ඔවුන්ගේ ඊළඟ මැතිවරණ ඉලක්ක කරගෙන. මේක දිගින් දිගටම යනවා අපි පේනවා. පාස්කු ප්‍රහාරය දක්වා සහ පාස්කු ප්‍රහාරයෙන් පස්සට. ඊට පස්සේ විශේෂයෙන්ම අපි සැලකිල්ලට ගන්න ඕන මේ කරුණු කාරණා ගත්තට පස්සේ බෝම්බ ප්‍රහාරයේ වෙන්න සති කිහිපයකට කලින් විශේෂ සිද්ධියක් වෙනවා පාර්ලිමේන්තුව තුල. අප්‍රේල් මාසේ 5 වෙනිදා. අප්‍රේල් මාසේ 5 වෙනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 2019 අවුරුද්දේ අයවැය ඡන්ද විමසීම තියෙනවා. මොකක්ද උනේ? අයවැය ඡන්ද විමසීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ආණ්ඩු පක්ෂයට ඡන්ද 119කුත් පොදු ජන පෙරමුණ ප්‍රධාන එකල විපක්ෂයට ඡන්ද 74කුත් විදියට වැඩි ඡන්ද 45කින් මේ අයවැය සම්මත වෙනවා. මේක තමයි බෝම්බ ප්‍රහාරය වෙන්න සති කිහිපයකට කලින් ලංකාවේ තිබිච්ච දේශපාලන යථාර්ථය. මේ වෙද්දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් හිටියේ අත්‍තරම ගෙනන UMP එකත් එක්ක. අපි දන්නවා විශේෂම දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ශ්‍රියානි විජේවික්‍රම, වීරකුමාර දිසානායක, සරත් අමනුගම, කාදර් මස්ත්‍රාර්, නිමල් සිරිපාල, රංජිත් සියමලාපිටිය, දුෂ්මන්ත මිත්‍රපාල, නිශාන්ත මුතුවෙට්ටිගම, මහින්ද සමරසිංහ, තිලංග සුමතිපාල කියන මේ ප්‍රධාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු മന്ത്രിවරු හිටියේ UMP එකත් එක්ක. ඕන් එදා අයවැයට විරුද්ධව ඡන්ද දෙන්න කියලා ඔවුන්ගේ ඒකාබද්ධ විපක්ෂයත් එක්ක අවස්ථා ගණනාවකදී සාකච්ඡා තියදී ඔවුන් ඡන්ද දීමෙන් වැළකී හිටියා. මොකද ඔවුන් හිටියේ ආණ්ඩු පක්ෂයත් එක්ක. ඒක තමයි දේශපාලන යථාර්ථය. 2018 පෙබරවාරි මාසේ ආණ්ඩුවට ලක්ෂ 49ක් ඒ ඡන්ද විමසීමේ තිබුණට ඔක්තෝබර් 26 ඇතිවෙච්ච හොර ආණ්ඩුව දෙසැම්බර් 26 ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රතික්ෂේප කරාට පස්සේ අපි විශ්වාස කරනවා ඒ ඡන්ද පදනමෙන් භාගයට භාගයක් මේ ලංකාවේ නැති වුණා කියලා උන්ට. ඕන් හැම උත්සාහයක්ම ගත්තේ ඡන්ද පදනම ලබා ගන්න. එතකොට අපි විශේෂයෙන්ම සැක කරනවා 2018 පෙබරවාරි මේ මුස්ලිම් විරෝධී අම්පාරෙන් පටන් ගන්නත් ඒ දක්වා මේ සියලුම ව්‍යාපාරත් දියත් උනේ ඔවුන්ගේ මේ දේශපාලන ව්‍යාපාරයේ අවශ්‍යතාවයකටද අපිට ඒ වලට උත්තර අවශ්‍ය වෙන්නේ. අපි ඒකයි මේ හඬ ගලලා ඉල්ලන්නේ මේ වලට නිසි විමර්ශනයක් දෙන්න කියලා. එතකොට අයවැය ඡන්දේ පරාද වෙලා අප්‍රේල් 5 වෙනිදා ඔවුන් එතකොටත් නිසි ස්ථාවරයක හිටියේ නෑ. අප්‍රේල් 10 වෙනිදා වෙද්දී අවස්ථා 3ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි පොදු ජන පෙරමුණයි සාකච්ඡාවට තියෙනවා ඒකාබද්ධ විදියට අපි ඉදිරි ජනාධිපතිවරණය සහ ඉදිරි මැතිවරණවලදී ක්‍රියාත්මක වෙමු කියලා. නමුත් අප්‍රේල් 4 වෙනිදා තිබිච්ච සාකච්ඡාවේදී කිසිදු එකඟතාවයකින් තොරව තමයි නොවුන් විසිරලා යන්නේ. අප්‍රේල් 9 වෙනිදාට ඔවුන්ගේ සාකච්ඡාව යනවා. ඒ වෙද්දී දේශපාලන වේදිකාව දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලංකාවේ තිබුණා ආසන්න වශයෙන් සම්ප්‍රදායික ඡන්ද ලක්ෂ 14ක් විතර. මේක මහා තීරණාත්මක සාධකයක්. එතකොට හැම පක්ෂයක්ම උත්සාහ කරනවා මේ තමන්ගේ මේ ලක්ෂ 14ක ඡන්ද ගොඩ ගන්න. ඒ වගේම තමයි ඔවුන් කිසිම ස්ථාවරකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩි කොටස ඒ වෙද්දි තිබුණ UMP එකත් එක්ක. කවුරුත් තීරණය කරලා තිබුණේ නැහැ කාත් එක්කද යන්නේ කියලා. එහෙම තියෙද්දී අප්‍රේල් 12 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ වර්තමාන ජනාධිපතිතුමා ඇමරිකාවේ ඉඳලා ලංකාවට එනවා. අපි දකිනවා කවුරුත් නොහිතපු විදියට විශාල විදියට පෙළපාලියක් එක්ක මම හිතනවා ඒක තමයි පොදු ජන පෙරමුණේ පළවෙනි වතාවට ඔවුන්ගේ එල්ලිපිට ප්‍රසිද්ධියේ දේශපාලන ජනාධිපතිවරණ කැම්පේන් එක පටන් ගන්න කියලා
ගුවන් තොටුපොළේ ඉඳලා පෙරහැරකින් ගෝඨාභය ජනාධිපතිතුමාව වර්තමාන ජනාධිපතිතුමෝ පිළි අරගෙන පොහොට්ටුවේ മന്ത്രിවරු ඔවුන්ගේ කැම්පේන් එක පටන් ගත්තා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිගින් දිගටම මේ වලට විරුද්ධ වුණා. ඔවුන් අතර දිගින් දිගට මතභේද ඇති වුණා. අපි දන්නවා ඒ වෙද්දි තිබුණේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්ක රටේ ව්‍යවස්ථාදායකේ වැඩිතුර බලතල තියෙන්නේ අගමැතිතුමාට, විධායකයට නෙමෙයි. එහෙම තීද්දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර තිබිච්ච සාකච්ඡාවල ඔවුන්ගේ ප්‍රධාන මිල්ලීම තිබුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා කරනවා නම් අගමැති අපේක්ෂකත්වයේ මෛත්‍රීපාල සිරිසේනට ලබා දිය යුතුයි කියලා. මේක තමයි මොවුන්ගේ සාකච්ඡාවල ප්‍රධාන අරමුණ තිබුණේ. නමුත් අප්‍රේල් 10 වෙනිදා සාකච්ඡාවේදීත් ඔවුන් ඒකට ස්ථාවර විසඳුමක් කරන් තිබුණේ නැහැ. කිසිම තීරණයකට එළඹෙන්නේ නැතුව ඒක විසිරලා ගියේ. නමුත් ඔහොම තියෙද්දී 2019 අප්‍රේල් 21 වෙනිදා මේ ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරය එල්ල වෙලා යනවා. අපි දකිනවා මාර්තු 10 පැවැත්වෙච්ච මේ 2021 අයවැය විවාදයේදී මනෝෂ නානායක කර මන්ත්‍රීවරයා ඉතාමත් වැදගත් කරුණක් පාර්ලිමේන්තුව ඉදිරිපත් කරනවා. බොස් කෙනෙක් ගැන. බොස් නොසතුටින් ඉන්නේ මේක ඉක්මන් කරන්න ඔය වගේ කතාවක් පාර්ලිමේන්තුවේ කියවෙනවා. අපි හිතනවා මේ බොස්ගේ කතාවයි මේ ඉක්මනට කාට හරි මේ ප්‍රහාර එල්ල කරගන්න තිබිච්ච උවමනාවයි මේ අප්‍රේල් 21 වෙනිදා කතෝලික දේවස්ථාන සහ මේ හෝටල් වල එල්ල වෙච්ච ප්‍රහාරය අතර ඍජු සම්බන්ධතාවයක් තියෙනවා දෝ කියලා. අපි ඒකයි මේ හඬ නගලා ඉල්ලන්නේ අපිට මේ වලට උත්තර හොයලා දෙන්න කියලා. සහරාන්ලගේ පිටිපස්සේ කාදිනල් උන්වහන්සේ කියනවා වගේ පැහැදිලිවම බොස් කෙනෙක් ඉන්න ඕන. සහරාන්ලා කියන මේ 7-8 දිනාට මේ තා විශාල ප්‍රහාරයක් මේ ආකාරයෙන් මිලෙච්ච ප්‍රහාරයක් එල්ල කරන්න බෑ, සංවිධානය කරන්න බෑ කියන තීරණේ අපි ඉන්නවා. මොවුන් පිටිපස්සේ මොහුන මෙහෙවන සැලසුම් කරු අනිවාර්යයෙන්ම ඉන්න ඕන. අපි අහන්නේ කවුද කියලා? කාටද මේ උමනාව තිබුණේ කියලා? අපි දන්නවා මේ බෝම්බ ප්‍රහාරය එල්ල වෙලා 2019 ජනාධිපතිවරණ ඡන්දේ උනාට පස්සේ පුත්තලම් දිස්ත්‍රික්කය, කොළඹ දිස්ත්‍රික්කය, කළුතර දිස්ත්‍රික්කයේ මේ ඡන්ද ප්‍රතිඵල අරන් බැලුවට පස්සේ මේවල කතෝලික ඡන්ද පදනම කොහොමද විතැන්නුනේ කියලා. අපි දන්නවා ලංකාවේ 2019 ජනාධිපතිවරණ ඡන්ද නාම ලේඛනට අනුව ආසන්න වශයෙන් මිලියන 16ක් ඡන්දේ හිමි නාම ලේඛනේ හිටියා. ඒකෙන් 83%ක් ඡන්දේ භාවිතා කරා. මේක බැලුවොත් කිතුණු ඡන්ද පදනම 6.1යි කතෝලික සහ 1.4 2012 සංඛ්‍යා ලේඛන අනුව 7.5ක් විතර තියෙනවා කිතුණු ඡන්ද පදනම. කතෝලික කිතුණු ඡන්ද ලක්ෂ 10කට ආසන්න සංඛ්‍යාවක් 2019 ජනාධිපතිවරණේ භාවිතා වෙලා තියෙනවා. නමුත් අපි දන්නවා කොළඹ කළුතර ගම්පහ දිස්ත්‍රික්කවල සංඛ්‍යා ලේඛන අනුව ලක්ෂ 6ක් 7ක් වුණාට මහා ජාතියේදී මේ පවුල් හැම එකක්ම මිශ්‍ර වෙලා ඉන්නේ. එතකොට ඇත්ත සංඛ්‍යාව ලක්ෂ 6-7 නෙමෙයි. අපි දන්නවා ගොඩක් අය බෞද්ධ ජනතාව හිටියට කතෝලික පාසල් වලින් අධ්‍යාපනය ලැබලා තියෙන්නේ. කතෝලික ආයතන ප්‍රධානීන්ගේ ආයතන වල ඉන්නේ. එතකොට